සාවද්‍ය මනුස්ස ඝාතනය, තුවාල සිදු කිරීම, බරපතල තුවාල සිදු කිරීම, ස්ත්‍රී දූෂණ. ජීවිතයයි නීතියයි මේ ඔබේ සරල නීති සංග්‍රහය. ජීවිතයයි නීතියයි ඔබේ සරල නීති සංග්‍රහය. අදත් ආවා එදා පොරොන්දු වන විදිහට ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ ඉතුරු කොටස ඔයගලන්ට සරලව පැහැදිලිව කියලා දෙන්න. එදා මම නතර කරා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන්නේ මොකක්ද? ඒට වාචනය වනේ කවුරුන්ද? ඒ සඳහා හේතු සාධක මොනවද කියන්නේ? දැන් ඔබ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට වාචනය වුණු පුද්ගලෙක් නම් ඔබ කළ යුතු පියවර මොනවද? මේ සඳහා 2005 අංක 34 දරන ගෘහස්ත ප්‍රචණ්ඩත්ව ක්‍රියාවැළැක්වීමේ පනත ඔයගලන්ට දීලා තිබෙනවා නීතිය රැකවරණයක් විදියට. ඒ පනතේ ප්‍රධාන අරමුණ වන්නේ එවැනි හිංසාකාරී ක්‍රියාවක් වැළැක්වීමත් ඒ ඉන්දිතයන් ආරක්ෂා කිරීමටත් එම පනතේ මූලික අරමුණයි. එම පනතේ ඊළඟ අරමුණ වන්නේ අතුරු ආරක්ෂා නියෝග, පරිපූරක ආරක්ෂා නියෝග ලබා දෙන්න. මේවා නම් නීතිමය වචන කිහිපයක් ඔයගලන්ට දැම්මම මේ දේ පහදා දීමට තේරුම් ගැනීමට තාමත් අමාරුයි. නමුත් මම මෙය සරලව ඔයගලන්ට පැහැදිලි කරලා කියන්නම්. ඊට අමතරව දැන් මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව ක්‍රියා වැළැක්වීමේ පනත කියන දෙයට අමතරව දණ්ඩ නීති සංග්‍රහයේ 16 වන පරිච්ඡේදයේ ශාරීරික අපයෝජනයට ලක් වුණ නැත්නම් ශාරීරිකව තමන්ට අපරාධයක් සිදු වෙලා නම් ඒ සඳහා පොදු නීතියෙන් මැදිහත් වීමක් කරනවා. දැන් යමෙකු ශාරීරික වශයෙන් අපයෝජනයට ලක් වෙලා තිබෙනවා නම්, ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ලක් වෙලා තිබෙනවා නම් යමෙකුට පුළුවන් පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න. එතකොට ළමා හා කාන්තා අංශයක් කියලා එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා පුළුවන් ඔයගලන්ට මේ පැමිණිල්ලක් දාන්න. එම පැමිණිල්ලක් දැම්මහම පොලිසිය හරහා මැදිහත් වෙලා මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් බී වාර්තාවක් සකස් කරලා ඒ සඳහා චූදිතයන්ට විරුද්ධව කටයුතු කරනවා. පසුව එම චෝදනාවේ අධික බරපතලකම ස්ත්‍රී දූෂණ, මරණ ඒ වගේ දේවල් සිදු කරලා තිබෙනවා නම් නීතිපති දෙපාර්තමේන්තුවට එම ලිපිගොනු යවලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් මහා අධිකරණය හරහා මෙම නඩු කටයුතු සිදු කරනවා. දැන් ඒ වෙන පැත්ත. අනිත් පැත්ත තමයි ගෘහස්ත ප්‍රචණ්ඩත්ව ක්‍රියා වැළැක්වීමේ පනත. මෙම ගෘහස්ත ප්‍රචණ්ඩත්ව ක්‍රියා වැළැක්වීමේ පනතේ ශාරීරික වශයෙන්වත් නෙමෙයි, මානසික අපයෝජන, වාචික අපයෝජන එවැනි අපයෝජන වලට උදව් උපකාර කරනවා. ඕගොල්ලෝ වෙනුවෙන් පෙනී සිටිනවා. එම නිසා මෙම ගෘහස්ත ප්‍රචණ්ඩත්ව ක්‍රියා වැළැක්වීමේ පනත ඉතාමත් පුළුල්. මේ මම ඔයගලන්ට සඳහන් කරා අතුරු ආරක්ෂක නියෝග කියන්නේ මොකක්ද කියලා මම පහදලා දෙනවයි කියලා ඉස්සරහට. අතුරු ආරක්ෂක නියෝගයක් ලබා දෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණේ ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කළ සැනින්ම ඔබට අතුරු ආරක්ෂක නියෝගයක් ලබා දෙනවා. එතකොට එයට නඩුවක් විභාග කරන්නෙත් නැහැ, වගඋත්තර කරුවන් කැඳවන්නෙත් නැහැ, සාක්ෂි සලකා බලන්නෙත් නැහැ. බැලු බැල්මටම එහි තිබෙන හරය අරගෙන විනිසුරුවරයා ඔබ දියුණු ප්‍රකාශයක් සමග තමයි එම පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ. එතකොට ඔබට අතුරු ආරක්ෂක නියෝගයක් ලබා දෙනවා. ඊළඟට මම ඔබට කියලා දුන්නා ආරක්ෂක නියෝගය කියන්නේ මොකක්ද කියලා මම පහදලා දෙන්නම් කියලා. අතුරු ආරක්ෂක නියෝගයෙන් පසුව ලැබෙන දේ තමයි ආරක්ෂක නියෝගය. ඒට සමහර විට විනිසුරුතුමා සාක්ෂි කැඳවන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය නම් විත්තිකරුගේ සාක්ෂි කැඳවන්න පුළුවන්. ඒ වගේම විවිධ දේවල් සලකලා බලනවා. එහෙම බලලා කොන්දේසි සහිත හෝ රහිතව ආරක්ෂක නියෝගයක් ලබා දෙනවා. ඒක තියෙන්නේ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව පනතේ 12 වෙනි වගන්තියේ පළවන උප වගන්තියේ. ඒ වගේම මම කලින් කිව්ව අතුරු ආරක්ෂක නියෝගයේ තිබෙන්නේ නම් එම පනතේම එනම් ගෘහස්ත ප්‍රචණ්ඩත්ව ක්‍රියා වැළැක්වීමේ පනතේ 11 වෙනි වගන්තියේ අනුවගන්ති 1 අයන්නේ සිට ඕයන්න දක්වා. ආරක්ෂක නියෝග කියන්නේ මොනවද කියලා මම දැන් සඳහන් කරනවා. ආරක්ෂක නියෝග කියන්නේ
විත්තිකරු කියන්නේ. මෙම අපයෝජනයට ලක් කර තැනැත්තාට යම්කිසි වාරණ නියෝගයක් උසාවියෙන් විනිසුරුතුමා ලබා දෙනවා. දැන් ඔබගේ නිවසේම නම් ඔහු ජීවත් වෙන්නේ ස්ථානයකට, ඒ කියන්නේ ඔබ ජීවත් වෙන තැනට එන්න බැහැයි කියලා වාරණයක් දෙනවා. නැත්තම් ඔබ සහ ඔහු වෙනම ජීවත් වෙනවා නම් ඔබ ජීවත් වෙන ගෙදරට එන්න බැහැ කියන වාරණ නියෝගයක් ලබා ගන්න. නැත්තම් ඔබ తాවකාලිකව යම් ස්ථානයක නම් ජීවත් වෙන්නේ, එම తాවකාලිකව නතර වෙලා යන ස්ථානයට එන්න එපා කියලා වාරණ නියෝගයක් ලබා දෙනවා. නැත්තම් ඔබ ඥාතිවරයෙක් හරි ඔබට උපකාර කරන යහළුවෙක් යෙහෙළියෙක් ගාව සිටින්නේ නම් එම ස්ථානයට නොපැමිණීමට වාරණයක් ලබා දෙනවා. ඒ වගේම ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබගේ රැකියාව කරන ස්ථානයට පැමිණ කරදර කරනවා නම් ඒකටත් වාරණ නියෝගයක්ද. ඔබ පාසල් යනවා නම් සහ ඔබ පාසලට දරුවෙකු රැගෙන යනවා නම් ඔබගේ එදිනෙදා කටයුතු වලට බලපෑම් කරන ආකාරයෙන් මෙම ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කරන පුද්ගලයා ක්‍රියා කරනවා නම් ඒකට වාරණ නියෝගයක් ලබා දෙනවා. අන්න ඒකයි ආරක්ෂක නියෝගයක් කියලා කියන්නේ. ඊළඟට මම ඔබට පැහැදිලි කරලා දෙනවා පරිපූරක ආඥාවක් කියන්නේ මොකක්ද කියලා. ඒක තිබෙන්නේ එම ගෘහස්ත ප්‍රචණ්ඩත්ව ක්‍රියාවලක්වීමේ පනතේ 12 වන වගන්තියේ පළවන අනුවගන්තියේ. එතකොට එම පරිපූරක ආඥාවකින් වෙන්නේ අර ආරක්ෂක නියෝගයකින්ම ඒක නිතරම බැඳිලා තියෙනවා. වෙනම ගලපන්න හරිම අමාරුයි. ආරක්ෂක නියෝග ඇතුළෙම පරිපූරක නියෝගයක් තියෙන්න පුළුවන්. පරිපූරක නියෝග කියන්නේ දැන් ඔබ මානසික වශයෙන් යම්කිසි විදිහට වික්ටිමයිස් වෙලා තිබුණා නම්, ඔබ මානසික වශයෙන් පීඩාවට ලක් වෙච්ච තැනැත්තෙක් නම්, නැත්නම් කායික වශයෙන් පීඩාවට පත් වෙච්ච තැනැත්තෙක් නම් ඔබව පුනරුත්ථාපන කටයුතු වලට යොමු කරනවා උසාවිය හරහා. නැත්නම් ඔබට යම්කිසි මනෝවෛද්‍යවරයෙක් හෝ කායික වෛද්‍යවරයෙක්ට ඔබව යොමු කරනගේ උදව් උපකාර කරනවා. ඔබ මානසික වශයෙන් හෝ කායික වශයෙන් අපයෝජනයට පත් කළ පුද්ගලයාගේ ගෙදරට ගොස් ඔබගේ බඩමුට්ටු නැත්නම් ඔබගේ දරුවා හෝ රැගෙන එන්නට ඔබට අවශ්‍යතාවයක් තිබේ නම් පරිපූරක නියෝගයක් ලබා ගන්නවා. පොලිසියේ මහත්තයෙක් සමග ඔබට ඒ ස්ථානයට ගිහින් බඩමුට්ටු අරගෙන ඔබට ඔබගේ නිවසට එන්න අවස්ථාව දෙනවා. ඒ වගේ විවිධාකාර පරිපූරක ආඥා තිබෙනවා. මේක ඉතින් නීතිමය වශයෙන් මාතෘකාවක් විදිහට ගත්තම අමාරු වුණාට හරිම සරල දේවල් මේකේ සිද්ධ වෙන්නේ. ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට ගොඩාක් ඔයගලන්ට උදව් උපකාර කරනවා. ඉතින් මේ ආකාරයට ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාවැළැක්වීමේ පනත යටතේ ඔබට නඩුවක් හබ කිරීමට යන අතරතුර කාලයේදී තවත් නඩුව ඔබට යන්න පුළුවන් ඒ හා සමගාමීව. එනම් ඔබට නඩත්තුවක් ලබා ගැනීමට හැකි වන විදිහට නඩත්තු නඩුවකුත් කසාද වීමට උවමනා නම් එම පුද්ගලයා සමග, ඔබ විවාහක නම් එම පුද්ගලයා සමග ඒ සඳහාත් ඔබට තවත් නඩුවක් යන අතරතුරේදී අනෙක් නඩුවකටත් යන්න පුළුවන්. මේ ආකාරයට මෙම ගෘහස්ත ප්‍රචණ්ඩත්ව ක්‍රියාවැළැක්වීමේ පනත ඔයගොල්ලන්ව ආරක්ෂා කරලා දෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මම හිතනවා ඔයගොල්ලන්ට ඉතාමත් පැහැදිලිව සරලව මොකද්ද මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, ඒකට කොහොමද අපි එරෙහිව කටයුතු කරන්නේ, කොහොමද නීතියෙන් ඔයගොල්ලන්ව රැකගෙන තියෙන්නේ කියලා මම හරියම පැහැදිලිව සරලව කියලා දීලා තියෙනවා. එසේනම් ඔයගොල්ලන්ට යම්කිසි ප්‍රශ්නයක් තිබේ නම් මේ හා සම්බන්ධ මේ පල්ලෙහා තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. මම පුළුවන් ඉක්මනටම ඒකට හොඳ උත්තරයක් ලබා දෙන්න සැදී පැහැදී ඉන්නවා. ඒ නිසා ජීවිතයයි නීතියයි මෙම වැඩසටහනට මම ඔයගලන්ට ආදරයෙන් ආරාධනා කරනවා තවත් නීතිමය ගැටලු, ඔබ හා බැඳිච්ච නීතිමය ගැටලු සාකච්ඡා කරන්න ඔයගලන්ට අපි සරලව මේ කියලා දෙන්න. ඔබේ සරල නීති සංග්‍රහය. මම ස්තුතියි.